නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සරණාගමනං සම්පුන්නං ආමබන්තේ පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමීසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මච්ඡපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මච්ඡපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්‍රමාදේන සම්පාදේත ආමබන්තේ සෝදානම් කරන කියන ගිලම්පස සහ සුවඳමල් ආදී බුදුරජාණන් වහන්සේට පූජා කරන්න කවුරුත් එක්කම එකට කියමු නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්දස්ස විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්ම සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවා බුද්ධං ජීවිතං යාව නිබ්බානං සරණං ගච්ඡා ස්වාක්ඛාතු භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ එහිපස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝ
ධම්මං ජීවිතං යාව නිබ්බානං සරණං ගච්ඡ සුපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ ජුපටිපන්නෝ භගවතු ඥායපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතු යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුද්ගලායිස භගවතු ශාවක ආඋනේයෝ පාඋනේයෝ දක්ඛිනේයෝ අංජලිකර අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති සංඝං ජීවිත නිබ්බානං සරණං ගච්ඡාමි වන්දාමි චේතියං සබ්බං සබ්බඨානිසු ශාරීරික ධාතු මහා බෝධින් බුද්ධ රූපං සරණ ගන්ධ තේලප්පදිත්තේන දීපේන තමදං සිනාති ලෝක දීපං පූජයාමි තමෝනුදං සුගන්ධිකාය වදනං අනන්ත ගුණ සුගන්ධිනාහං ගන්ධේන පූජයාමි තථාගත වන්න ගන්ධ ගුණෝපේ කුසුම සන්තතින් පූජයාමි මුනින්දස්ස සිරිපාද සරෝ සුගන්ධං සීතලං කප්පං පසන්න මදු පානීයමේතම් භගවා පතිගන්හාතු අදිවාසේතු නොභන්තේ ගිලාන පච්චයං ඉමං අනුකම්පං අදිවාසේතු නොභන්තේ තාම්බූලං පරිකප්පිතං අනුකම්පං උපාදාය ආදිවාසේතු නොභන්තේ සබ්බං සද්ධාය පූජිතං අනුකම්පං කායේන වාචා චිත්තේන පමාදේන මයාකතං අච්චයං කමමේ බන් භූරි පඤ්ඤ තථාගත කායේන වාචා චිත්තේන පමාදේන මයා අච්චයං කමමේ ධම්ම සම්දිට්ඨිකා කායේන වාචා චිත්තේන පමාදේන මයාකතං අච්චයං කමමේ සුපටිපන්න අනුත්තර ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියයි ධම්මේ පුඤ්ඤං ආසවක්ඛයාවහං සබ්බ දුක්ඛා පමුඤ්චතු සාදුකින් සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ
අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස එවං මේ සුතං ඒකං සමයං භගවා වේසාලියං විහෙරති මහවනේ කූටාගාර ශාලායන් තේන කෝපන සමයේන වච්චගොත්තෝ පරිභාජකෝ ඒක පුණ්ඩරිකේ පරිභාජකාරාමේ පටිවසති අතකෝ භගවා පුබ්බන්න සමයං නිවාසෙත්වා පත්ත චීවරං ආදාය වේසාලියං පිණ්ඩාය පාවිසි අතකෝ භගවතෝ ඒතද හෝසි අතිප්පඝෝකෝ තාව වේසාලියං පිණ්ඩාය චරිතුම් යන්නෝනාහං යේන ඒක පුණ්ඩරිකෝ පරිභාජකාරාමෝ යේන වච්චගොත්තෝ පරිභාජකෝ තේනුපසංකමෙය්‍යන්ති අතකෝ භගවා යේන ඒක පුණ්ඩරිකෝ පරිභාජකාරාමෝ යේන වච්චගොත්තෝ පරිභාජකෝ තේනුපසංකමින්ති පින්වත් සිල්මෑණියනි ශ්‍රද්ධාවන්ත කාරුණික වාසනාවන්ත පින්වතුනි අදට නියමිත සූත්‍ර දේශනාව වන්නේ මජ්ක්‍ධිම නිකායේ මජ්ක්‍ධිම පඤ්ඤාසකේ පරිභාජක වග්ගයේ පළවෙනි සූත්‍ර දේශනාවන තේවිජ්ජ වච්චගොත්ත සූත්‍ර දේශනාවයි. බණහන ඔබ සෑම දිනාම සිතට සැනසීමක් ලැබෙන ආකාරයටම මනාකොට සිහිය පිහිටවාගෙනම මේ ධර්මය ශ්‍රවණය කරත්වා ඔබ වගේම මා සමීපයේ ඉන්නා වූ ඔබ හැම දෙනාත් මට වඩා ඈතින් ඉඳගෙන මේ ධර්ම ශ්‍රවණය කරන හැම දෙනාත් අපි සියලු සත්වයන් කරණීය මෙත්ත සූත්‍රයේ මෛත්‍රියටම අනුව හැමතෙම යහපතක් වේවා කියලා පතන ප්‍රාර්ථනාවෙන් අපි මේ දේශනාව කරන්න ඕන. ඒ නිසා දිඨාවා යේව අද්දිඨා යේච දූරේ වසන්ති අවිදූරේ භූතාවා සම්භවේ සීවා සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා. මේ ධර්මය සෑම කෙනෙක්ම අසත්වා සුවපත් වෙත්වා. පෙනෙන නොපෙනෙන ළඟ දුර වසන සියලු දෙනාට මෛත්‍රිය පතුරවමිනි ධර්මය දේශනා කරන්නෙත් දේශනා කරවා ගන්නෙත්. ඒ නිසා අපි මේ උතුම් ප්‍රාර්ථනාවෙන් යුක්තව ටිකක් සාකච්ඡා ස්වරූපයෙන් ධර්ම ශ්‍රවණය කරමු. ධර්මය අහනවා වගේම හිතට මනවින් තැම්පත් කරලා මේක ප්‍රයෝජනීය ගන්න ඕන දෙයක් කියන විදියටයි ධර්මය අහන්න ඕන.
ඒ නිසා මම ඔය ඇත්තන්ට මේ සිහිය පිහිටවීම සඳහා පොඩ්ඩක් සාකච්ඡාමය අවස්ථාවලට එනවා. ඒ ඔබෙන් ප්‍රශ්නයක් අහනව නෙවෙයි. ඔබට සිතන්න ඉඩ අරිනවා. යරලා ඒ අනුව ඔබ තීරණයක් ගන්නවා මගේ මතකය කොහොමද? ඒ වගේම මට යමක් සිහි කරන්න පුළුවන්ද කියන අවස්ථාවටපත් වෙලා එක්ක ඔබ ගැන සතුටු වෙනවා නැත්නම් ඔබ නැවත හොඳ අදිෂ්ඨානයක් ඇති කරගෙන ධර්ම ශ්‍රවණය කරන හැටි ඉගෙන ගන්නවා. මේ සූත්‍ර දේශනාව පින්වතුනි පරිබ්බාජක සූත්‍ර දේශනා වර්ගයටයි අයිති වෙන්නේ. ඊට ඉස්සෙල්ලා දන්නවා බුදුරජාණන් වහන්සේ දවස පින්වතුනි මේ විවිධාකාර දෘෂ්ටීන්ගෙන් පිරලා තිබුණ අදත් මං හිතන්නේ ඉන්දියාව මේ විදියමයි. බුදුරජාණන් වහන්සේ දවස් 62ක් දෘෂ්ටීන් තිබිලා තියෙනවා. ඒ දෘෂ්ටි වලට අහුවෙච්ච අය විවිධාකාර වැඩ කරා. බාහන පින්වතුනි ඒ අය යම් කිසි උත්සාහයක් දරනවා මේ ජීවිතය තේරුම් අරගෙන දුක කියන එකෙන් අත මිදෙන්න. හැබැයි ඒ අය දෙගොල් මේ 62ක් විතර වූ දෘෂ්ටීන් අතට වැටෙනවා එක්ක අත්ථකිලමතාන යෝගය එක්ක කාමසුකල්ලිකාන යෝගය. ඔය දෙකට තමයි වැටලා තියෙන්නේ බොහෝ අය. සමහර අය බලන්න පින්වතුනි මේ සැනසීමක් හොයාගෙන ධර්මී කියලා හිතාගෙන දැඩි ලෙස ශරීරයට දුක් දෙනවා. එහෙම දුක් කියලා එයාගේ දෘෂ්ටියක් තියෙනවා දුක් දුන්නු තරමට තමයි මේ අකුසල් ගෙවා ඉවර කරන්න පුළුවන් වෙන්නේ. එහෙම හිතලා සමහර අය හොඳට මධ්‍යහන අවුවේ ගල් තලාවලට වෙලා ඉන්නවා. දුක් විඳලා ඒ පව ගෙවන්න. සමහර අය සුනකයන් මින් හැසිරෙනවා සුනකෙක් විදියට කටයුතු කරලා පව් ගෙවලා ඉවර කරන්න. සමහර අය ගවයෙකු ලෙස හැසිරෙනවා එහෙම හිටියම පව් ගෙවලා ඉවර වෙනවා. ඒ වගේම සමහර අය වස්ත්‍ර අඳින්නේ නැහැ වස්ත්‍රයකුත් නැතුවම ඉන්නවා. අර දඹදිව තියෙන සීතලේ ඒ වස්ත්‍රයකුත් නැතුව ඉන්නවා. අදත් මේ දැනුත් එවැනි අය ඉන්දියාවේ ඉන්නවා. මම දැක්ක දහස් ගණනක් ඇවිල්ලා වස්ත්‍ර නැතුව ගංගානන් නදියට බැහැලා ඉන්නවා. පෞසේදී මේ කටයුතු කරනවා. මේ වගේ දෘෂ්ටීන් වල තමයි පින්වතුනි එදත් අදත් බොහෝ දුරට ඉන්දියාවේ අය කටයුතු කරන්නේ. මෙවැනි පසුබිමක තමයි මේ තුන් ලෝකම ඒකාලෝක කරමින් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලොව පහළ වුණේ. එහෙම පහළ වෙලා බුදුරජාණන් වහන්සේ වැඩ වාසය කරනවා පින්වතුනි විශාලා නුවර. එවං මේ සුතං ඒකං සමයං භගවා වේසාලියං විහෙරති මහා වනේ කූටාගාර ශාලායන්. මේ කූටාගාර ශාලාව කියන ස්ථානයේ බුදුරජාණන් වහන්සේ වැඩ වාසය කරා. එතකොට ඒ ආසන්නයේම මේ පරිබ්‍රාජක ආරාමයක් තිබුණා ඒ කිට්ටුවෙන්ම. තේන කෝපන සමයේන වච්චගොත්තෝ පරිභාජකෝ ඒක පුණ්ඩරිකේ පරිභාජකාරාමේ පටිවසති. වච්චගොත්ත කියලා පරිභ්‍රාජකතුමෙක් මේ විශාලා නුවරට ආසන්නේ ඒක පුණ්ඩරික පරිභාජකාරාමේ කියලා ආරාමයක වැඩවසනවා. මේ ආරාමේ තියෙනවා සුදු අඹ ගහක්. මේ සුදු අඹ ගහ අරමුණු කරගෙන තමයි මේ ආරාමෙට නම තබන්නේ ඒක පුණ්ඩරික පරිභාජකාරාමේ කියලා. ඔය 2500ත් 600ත් අතර යුගයේ ගහක් නියම කරගෙන ගහක් මුල් කරගෙන ඒ ආරාමෙට නම් තබනවා. අද ලංකාවෙත් කොච්චර ගස්
නියම කරගෙන නම් තබලා තියෙනවද කල්පනා කරා? ගස් දැකලා ගස් ප්‍රධාන ලොකු ගසක් තියෙනකොට ඒ ගස මුල් කරගෙන එක්ක ඒ වත්ත හඳුන්වනවා නැත්නම් ඒ ප්‍රදේශ හඳුන්වනවා. නුගගහ මුල් කරගෙන වත්තක් හෝ ප්‍රදේශයක් නගරයකුත් හඳුන්වනවා. එතකොට මේ ප්‍රදේශයේ කුරුඳු වත්ත කුරුඳු තිබිලා තියෙනවා. ඒ නිසා ඒ නමින් මේ ප්‍රදේශය හඳුන්වනවා. එතකොට ජම්බු ගසක් තිබුණා නම් ජම්බු ගස් මුල්ල කියන්න පුළුවන් වත්ත කියන්න පුළුවන්. එදත් ඒ වගේම තමයි. යම් කිසි විශේෂ විශාල වෘක්ෂයක් තිබුණොත් ඒ වෘක්ෂය හඳුන්න අරමුණු කරගෙන ගමක් හෝ වත්තක් හඳුන්වපු අවස්ථා ඕන තරම් ලංකාවෙත් තියෙනවා. මේ පරිබ්‍රාජිකාරාමයත් අඹගහ මුල් කරගෙනයි නම් කරන්නේ. ඒක පුණ්ඩරික පරිබ්‍රාජිකාරාමය සුදු අඹගහක් තියෙන පරිබ්‍රාජකයන් වාසය කරන ආරාමයකුයි මේ නමින් හඳුන්වන්නේ. මෙහි වැඩ වාසය කරන වච්ඡගොත්ත පරිබ්‍රාජකතුමා බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාවට හසු වෙනවා. විශාලා මහනුවර කූටාගාර ශාලාවේ වැඩවසන බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාවට මේ වච්ඡගොත්ත පරිබ්‍රාජකතුමා හසු වුණාම එදා උදෑසන පිණ්ඩපාත වේලාවට ටිකක් කලින් බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතේ වඩින්ට සූදානම් වුණා. හැබැයි ඒ වෙලාව පිණ්ඩපාතයට වේලාසන වැඩි. දැන් අර මහා කරුණාවට හසු වච්ඡගොත්ත බ්‍රාහ්මණතුමා බහැ දකින්නත් පිණ්ඩපාතේ ඊට පසුව කරන්ටත් ඉඩ ඇතුවයි තථාගතයන් වහන්සේ පිණ්ඩපාති සඳහා සූදානම් වුණේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ පරිබ්‍රාජිකා රාමයේ සඳහා වැඩම කරනවා. බලන්න කිසිම ශ්‍රාවකයන් වහන්සේ නමකුත් නැහැ. බුදුරජාණන් වහන්සේ තනියමම අර වච්ඡගොත්ත පරිබ්‍රාජකතුමා සොයාගෙන වඩිනෝ. මහා කාරුණික බුදුරජාණන් වහන්සේ නමක්. තුන් ලෝකාග්‍ර වූ බුදුරජාණන් වහන්සේ නමක්. බලන්න අර ආරාමයට වැඩම කරනකොට වච්ඡගොත්ත පරිබ්‍රාජකතුමා සමහර විට බුදුරජාණන් වහන්සේ ඊට කලින් හමු බවක් මේ සූත්‍රයේ සඳහන් වෙන්නේ නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ දැක්ක ගමම්ම ඒ මහා කරුණාව, ඒ මෛත්‍රිය, දෙතිස් මහා පුරුෂ ලක්ෂණ, බුද්ධානුභාවය ඒ සියල්ලම දැක්කම අන්‍යාගමිකයෙක් වුණත් හරි පුදුම පැහැදීමක් ඇති වෙනවා බුදුරජාණන් වහන්සේ දුටු පමණින්. පරිබ්‍රාජකතුමා බුදුරජාණන් වහන්සේ පරිබ්‍රාජක ආරාමයට වැඩම කරනවා සමගම පෙර ගමන් ගිහිල්ලා බොහොම සතුට ප්‍රකාශ කරලා ස්වාමීනි වඩින්න. ඒ හඳුන්වන්නේ බුදුරජාණන් වහන්සේ ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ වඩින්න. එහෙම ඒත් කතා කරන්නේ. වඩින්න කියලා ප්‍රකාශ කරනවා. මේක බුද්ධානුභාවය නිසා සිදු වෙන්නත් පුළුවන්. ඔයයන්ට මතක ඇති බරණැස් නුවර පස්වග තවුසන් සමග අපේ මහබෝසතාණන් වහන්සේ තවුස්දම් පුරනකොට ඒ තවුසන් සමග කටයුතු කිරීමෙන් ප්‍රතිඵලයක් නොවන නිසා සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ මධ්‍යම ප්‍රතිපදාව සොයාගෙන වැඩම කරා. එහෙම වැඩම කරලා සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා පින්වතුනි මේ පස්වග තවුසන් දැකලා ඒ තාමත් ඒ තත්ත්වෙම සිටිනවා දැකලා බරණැස ඉසිපතනාරාමෙට ධම්සක් පැවතුම් සූත්‍රය දේශනා කරන්න වැඩම කරා. එතකොට අරපහත් දෙනා හිතනවා සිද්ධාර්ථ තාපසතුමා ඒ කාලේ තාපසතුමා දැන් ඉතින් අපි ඇතෑරලා ගියා. දැන් ගිහිල්ලා වැරදිලා ඔන්න ආයිමත් එනවා. දැන් අපිත් එහෙම හිතනෝනේ.
යම් කෙනෙක් ගිහිල්ලා ආයෙත් එනකොට අපි හොයාගෙන ඔය ඉන්නේ. අපි දැන් වෙනද වගේ ගරු බුහුමන් කරන්න ඕන නෑ කියලා ඈත තියාම සාකච්ඡා කරගත්තා. දැන් අපි හොඳයි අර වැරදිලානේ ඉන්නේ. අපේ ප්‍රතිපත්තිය අපි හැමදාම හිටියා. සිද්ධාර්ථ මහබෝසතාණන් වහන්සේ අලුත් ප්‍රතිපත්තියක් හොයන්න ගිහිල්ලා වැරදිලා වෙන්නේ නැති එනව ඇත්තේ කියලා හිතාගෙන අපි වෙනද වගේ ගරු බුහුමන් නොදක්වා ඉඳිමු කියලා සාකච්ඡා කරත් බුදුරජාණන් වහන්සේ බරණැස ඉසිපතනාරාමයට වැඩම කරනකොට අර සියලු අදහස් වෙනස් වෙලා පෙර ගමන් ගිහිල්ලා පාදෝවණය කරලා සුම්පනවල ගරු බුහුමන් දක්වලා ප්‍රථම ධර්ම දේශනාවත් ශ්‍රවණය කරනවා. ඒ බුද්ධානුභාවය. ඒහා සමානයි මේ වච්චගොත්ත පරිබ්‍රාජකතුමාගේ ප්‍රතිපදාව. බුදුරජාණන් වහන්සේට අන්‍යාගමිකෙක් මේ පෙර ගමන් ගිහිල්ලා ස්වාමීනි බොහොම සතුටුයි වැඩම කරන්න ස්වාමීනි කියලා ප්‍රකාශ කරගෙන බුදුරජාණන් වහන්සේ වැඩම කරගෙන ආවා. පරිබ්‍රාජිකාරාමයට වැඩම කරගෙන ඇවිල්ලා වච්චගොත්ත පරිබ්‍රාජකතුමා බුදුරජාණන් වහන්සේට ආසනයක් පනවනවා. ආසනයක් පනවලා ස්වාමීනි ගෞරවයෙන් ඉල්ලා සිටිනවා මේ ආසනේ වැඩ සිටින්න ස්වාමීනි. බුදුරජාණන් වහන්සේ පැන වූ ආසනේ වැඩ සිටිනවා. වැඩ ඉන්න ගමන් අර පරිබ්‍රාජකතුමා ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ දැන් වාසනේ වැඩ හිටියම ඊට සමාන ආසනයක් අරගෙන වාඩි වුණේ නැහැ. ඊට සමාන ආසනයක් අරගෙන වාඩි වුණේ නැහැ. ඊට වඩා පොඩි මිටි අසුනක් අරගත්තා. අරගෙන ඒ අසුන තිව්වා එකක් පසකව සිටින ආකාරයට. දැන් බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න වැඩම කරන බොහෝ අය වාඩි වෙන්නේ කොහමද? එකක් පසක. මේක හරීම ක්‍රමානුකූලව බුද්ධිමත් හිඳ ගැනීමක් වෙනවා. මේ එකක් පසක වැඩ ඉන්නවයි කියන එක ඔය ඇත්තන්ට තේරෙනවද? දැන් බාන අහනවා අපි. ඔන්න ඔහොම තමයි දැන් මම එහෙම දෙයක් දන්නවද? එකක් පසක වැඩ ඉන්නවා. දැන් හිතලා බලන්න කොච්චර බණ ඇහුවොත් මම ඒ විදිහට මං වාඩි වෙන්න දන්නවද? එහෙම අහලා ඒක දන්නේ නැත්නම් හරියට ඉගෙනගෙන අනිත් දවසේ ඒ ආකාරයට එකක් පසක වැඩ හිඳීම කියන ආකාරය දැනගෙන ඒ අනුව කටයුතු කරනවා. ඒකයි අපි මේ ධර්ම ශ්‍රවණය කිරීමේ ඇති ප්‍රතිඵලය. දැන් හිතලා බලන්න එහෙම එකක් අව දන්නවද? ඒ කොහොමද වාඩි වෙන්නේ? දැන් ඔබේ හිතට එනවා. ඔව් එහෙම දන්නවා. එහෙම ඇහුවට අපි එහෙම හිතුවෙත් නෑ. එහෙම ඇහුවට අපිට එහෙම කියලා දුන්නෙත් නෑ. නේද? ඔයනි විතර්ක බොහෝ පහළ වෙන්න බැරිද දැන් හිතේ? ඔව් දකින්න පින්වතුනි ඔය හිතම දකින්න. බණ අහන ගමන් ඔය හිතම දකින්න. මම දන්නවා. මම මේක දැනගෙන හිටියා. මම දන්නේ නෑ. දැනගත්ත සතුටු වෙන්න බුදුදහම අනුව දන්නේ නැති අය ඒ සතුටු වෙන්නේ ඇයි? නොදන්නා කමත් හරි ලොකු දෙයක්. ඒක දැනගත්ත එක. ඊට පස්සේ තමයි අපි දැන ගැනීම ඇති කරගන්නේ. යම් කෙනෙක් තමන් නොදන්නවා කියලා දන්නවනම් ඔහු පඬිතෙක්. ඒ නිසා එහෙම ධර්මය අහනකොට අපි සිතනවා, විමසනවා, කල්පනා කරනවා. දැන් එහෙම ගොඩක් තියෙන ඔය ඇත්තන්ට හිතන්න. දැන් එකක් පසක සිටිනවා. දැන් මම දන්නවා මම දන්නේ නෑ කියන අවස්ථාවේ නේද ඉන්නේ අපි. දන්න ඇත්ත ඇති නොදන්න ඇත්ත ඇති. මේ අහන බොහෝ දෙනා හිතලා බලන්න. කෙලින්ම බුදුරජාණන් වහන්සේගේ මූණට මුහුණ වාඩි වෙන්නේ නැහැ. වලනේ වාඩි කෙලින්ම මුහුණ බලාගෙන වාඩි වෙන්නේ නැහැ ඉතින්. බුදුරජාණන් වහන්සේට බොහෝම ළඟින් වාඩි වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේට පිටිපස්සෙන් වාඩි වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේට කතා කරනකොට හැරෙන්න වෙනවා. මෙයා වාඩි වෙලා තියෙන කෙළවරක. හැරි බලිබිලා කතා කරන්න වාඩි වෙන්නේ නැහැ. ඒ කියන දෝෂයන්ට අහු නොවන විදියටයි එකත් පසකව හිඳ ගන්නවා කියලා කියන්නේ. ඔන්න බලන්න බුද්ධිමත් අය වාඩි වෙන හැටි.
මේ පියවරේම මේ පරිබ්‍රාජකතුමා හොඳ බුද්ධිමත් කෙනෙක්, ආචාරශීලී කෙනෙක් බව තේරෙනවානේ. ඔව්. ඒ නිසානේ ඉතින් බුදුරජාන් වහන්සේගේ මහා කරුණාවට අසුුනේ නේද? නැත්තම් බුදුරජාණන් වහන්සේ නමක් වඩීද? ඒ විදියට ඒ ඇත්තෙක් හොයාගෙන. එතකොට මේ යම් කිසි ගුණයක් තියෙන කෙනෙක්, ඒකයි මේ අසුුනේ. බොහෝ පෙරත් ඒ ඇත්ත යම් ධර්මතා ප්‍රගුණ කරලා ඇති. දැන් පොඩ්ඩක් වැරදි මාර්ගයක ඉන්නවා ඇති. ඊට පස්සේ එකත් පස්සකෝ වැඩ හිටියා. දැන් වැඩ ඉන දැන් පිළිසඳරක් කියන්නේ මේ ධර්ම දේශනාවක් කරනව නෙවෙයි බුදුරජාණන් වහන්සේ. මේ උදෑසන පිණ්ඩපාතයට කලින් භාග්‍යවතුන් වහන්සේ දක්ට අදහසක් පහළ වුණා, මහා කරුණාවට යොමු වුණා. කවුද? මේ වච්චගොත්ත කියලා පරිබ්‍රාජකතුමෙක් ඒක පුණ්ඩරික පරිබ්‍රාජකාරාමේ වැඩ ඉන්නවා. ඒ මහා කරුණාවෙන් වඩින්නේ. මහා කරුණාවෙන් බුදුරජාණන් වහන්සේ වැඩියේ. එතකොට එයාට ඒ තැනට යොමු වෙන්න යම් කුසල ශක්තියක් තිබුණා. බුදුරජාණන් වහන්සේ වැඩිය බොහොම සමීපව පිළිසඳරක් යෙදෙනවා. අවස්ථාව ලැබුණා බුදුරජාණන් වහන්සේක සමීප පිළිසඳරක යෙදෙන්න භාග්‍යයක් ලැබුණා. ලැබිලා මේ පරිවච්ඡගොත්ත පරිබ්‍රාජකතුමා බුදුරජාණන් වහන්සේගෙන් අහන ප්‍රශ්නේ මේ යම් ඉතින් දැන් සාකච්ඡාවට යම් කිසි කරුණක් ඕනනේ. ස්වාමීනි දුක්ඛ සැප කොහොමද සුවසේ වාසය කරනවද කියන ප්‍රශ්නෙට ගියේ නැහැ. අපි සාමාන්‍යයෙන් හමුනා එහෙමත් අහනවනේ. එහෙම ඇසුවේ නැහැ. බුදුරජාණන් වහන්සේට එකක් පසකින් වාඩි වෙලා ඉඳලා ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ සබ්බඤ්ඤෝ සබ්බදස්සී සර්වඥ කියලා කියනවා. ගැඹුරු තැනක් ඇහුවේ එකපාරටම. සබ්බඤ්ඤෝ සබ්බදස්සී සර්වදර්ශී කියලා කියනවා. මේ සර්වඥතා ඥානය ගැන මම මෙහෙම අහලා තියෙනවා. එතුමා අහපු හැටියට මේක මේ අර ප්‍රථම ධානයේ, ဒုတိ ය ධානයේ, තෘතීය ධානයේ වගේ මේ අවස්ථාවකදී උත්පාදනය කරලා කරන එකක් කියලා ඇති කරගත යුතු පියවරෙන් පියවර සර්වඥතා ඥාණයට ඒ මොහොතේ යනවා කියලා. ඉරියව් වල ඉඳගෙන ඉරියව් වල භාවනා යෝගී ඉරියව් ඉඳගෙන සර්වඥතා ඥාණයට යනවා කියලා හිතන අදහසක් වගේ එකක් තමයි මේ සූත්‍ර දේශනාවේදී මේ වච්චගොත්ත පරිබ්‍රාජකතුමා අහන්නේ. මම මෙහෙම අහලා තියෙනවා ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ පිළිබඳව. ඒක ඇත්තක්ද? එහෙම නැත්නම් මේක බොරුවක්ද? එහෙම නැත්නම් මේක ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ ප්‍රකාශ කරපු ප්‍රකාශයක්ද මේ ඇත්තෝ මේ කියන්නේ? සර්වඥතා ඥානෙ. ඔන්න ඇහුව ප්‍රශ්නේ. එතෙන්දි පින්වතුනි බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා වච්ඡගොත්ත පරිබ්‍රාජක ඒ ඔබ කියන සර්වඥතාවයේ ඒ විදිහේ සර්වඥතා ඥානයක් ගැන මම කොහේවත් ප්‍රකාශ කරලා දේශනා කරපු එකක් නෙවෙයි. එහෙම එකක් අහලා තියෙනවා නම්, එහෙම එකක් කියලා තියෙනවා නම් ඒක අහපු එකයි කියපු එකයි ඒක හරි මතයක් නොවේ කියලා ප්‍රකාශ කරනවා. ස්වාමීන් වහන්සේ ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ ගැන යම් කෙනෙක් හරි ප්‍රකාශයක් කරනවා නම්, ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේගේ මේ ඥාන ගැන යම් කෙනෙක් හරි ප්‍රකාශයක් කරනවා නම් ඔහු ප්‍රකාශ කරන්න තිබුණේ පරිබ්‍රාජක තුමනි ඔහොම නෙවෙයි. බුදුරජාණන් වහන්සේ ත්‍රිවිද්‍යාවෙන් යුක්තයි කියලා ප්‍රකාශ කරා නම් ඒ ප්‍රකාශය නිවැරදි මා ප්‍රකාශ කරපු දෙයක්මයි. දැන් දේශනා වෙන්නේ මෙන්න මේ ත්‍රිවිද්‍යාව පිළිබඳ පොඩි සාකච්ඡාවකයි මේ සූත්‍රයේ ප්‍රකාශ වෙන්නේ. ත්‍රිවිද්‍යාව පිළිබඳ ප්‍රකාශය. දැන් ඔබට ප්‍රශ්නය යොමු වෙනවා. නිකං බණ අහනව නෙවෙයි. ත්‍රිවිද්‍යාව කියන එක බෞද්ධයෙක් වූ මම දන්නවාද මට සිහි කරන්න පුළුවන්ද? ඔන්න භාවනාව. දැන් යන්න ඔබේ සිතට. ඔබ ගැන මෙනෙහි කරන්න. අහන් හිටියා මේ නම අහලා තියෙනවද? අහලා තියෙනවද? ත්‍රිවිද්‍යාව අහලා තියෙනවද? ඔව්. උත්තරයක් ලැබෙනවා. අහලා තියෙනවා. ත්‍රිවිද්‍යාව නම් කරන්න පුළුවන්ද?
උත්තරයක් ලැබේවි එහෙනම් පුළුවන් සමහර අය ඇහුවා නමුත් අපි ඕවා හිතට ගන්නෙ නෑ අහනවා සැනසෙනවා එච්චරයි කියලා අපි හිතුවේ එහෙම නේද? එහෙනම් ඔබට ත්‍රිවිද්‍යාව කවදාවත් ලබන්නත් බෑ නෙමෙයි. ඇහුවාම කරා දැන් ඔබ මේ ඉන්න පිරිසගෙන් තමාගේ හිතින් මම ප්‍රශ්නයක් අහන්නේ නෑ ඔබගේ. අහලා බලන්න ඔබේ හිතින්ම අහන මම ත්‍රිවිද්‍යාව දන්නවද? ඔව් දන්න අය ඉන්නෝ දන්නේ නැති අය ඉන්නෝ. මේකට අහු වෙනව කවුද? දිට්ඨාවා ඒවා දිට්ඨා යේච දූරේ වසන්ති අවිදූරේ. මේ ඉන්න හැමෝ දිනාම ඔය ලක්ෂණ හතරේ ඉන්න හැම දිනාම දැන් මේ වෙලාවේ මේ හිත යොමු කරන්න ඕන. යොමු කරලා ත්‍රිවිද්‍යාව දන්න අය සතුටු වෙනවා. අපි ඒව දැනගෙන හිටියා. අපි ඒව සිහි කරනවා. හැබැයි අපි සිහි කරේ නෑ අපි දන්නේ නෑ. එහෙනම් අදවත් හරියට ඉගෙන ගන්නවා. මම ඒත් සතුටු වෙනවා. හරියට බණ අහන්න ඉගෙන ගත්තා. පින්වතුනි ත්‍රිවිද්‍යාව ගැන දේශනා කරන්නට කලින් ඊ타ත්ම අප්‍රමාණ වූ අනන්ත වූ මහත් වූ බුදු ගුණයට මම ඔබේ සිත යොමු කරනවා. ඔබට මම මේ සිතන බුදු ගුණය සිහි වෙනවද දැන්? ත්‍රිවිද්‍යාව ගැන කියනකොට අනන්ත අපරිමාණ මහා බුදු ගුණයකට මම ඔබේ සිත යොමු කරනවා. ඔබට ඒ බුදු ගුණය සිහි වෙනවද දැන්? ඔන්න දෙවෙනි සිහි කිරීම. මේ භාවනාව ඔන්න බලන්න. ඔබ බුද්ධානුස්සති භාවනාව වඩනවා නම් ත්‍රිවිද්‍යාව කිව් ගමන් ඔබට යම් කිසි බුදු ගුණයක් සිහි වුණාද? සිහි වුණාද? සමහර අයගේ සිත් තුළ මෙහෙම නෑ. ඇයි? අනේ ඉතින් අපට ත්‍රිවිද්‍යාව සිහි කර කර ඉන්න කාලෙකද අපි ඉන්නේ නේද? කොතරම් දේවල් මේ හිතට හටවලා බර අදින අපිද මේ ත්‍රිවිද්‍යාව අමතක වෙලා ගිහිල්ලා. ත්‍රිවිද්‍යාව අමතක වෙච්ච තරමටම ඔය හිත බර වැඩි. ඔය හිතේ ප්‍රශ්නත් වැඩි. ඇයි? බුදු ගුණ මතක තියාගන්න ඉඩ මේ හිතට තබලා නැති නිසානේ පින්වතුනි. දැන් ඉතින් මොකද කරන්නේ? දැන් ඉතින් හිතන්න මම දන්නවා ත්‍රිවිද්‍යාව මම දන්නේ නෑ කියලා ඔබ ගැනම ඔබ තක්සේරුවක් එනවා. හැබැයි අපි ඔබට එහෙම කියන්නේ නැහැ. ඔබමයි තීරණය කරන්න ඕන. මේක තමයි යමක් සතිපට්ඨාන සූත්‍රයේ තියෙනවා සම්පජානකාරී භාවනා. වාසිතේ තුන්නි භාවේ සම්පජානකාරී හෝති. ඔන්න භාවනා. බණ අහන ගමන් භාවනාවක් කරන්න. සිහි කරන්න. සිත හරියට සම්පජානකාරී වෙන්න. ඔන්න ඔහොම බණ ඇහුවොත් ඔබේ සිතේ පතුලට කිඳා බසිනව මේ ධර්මය. එහෙම වුණාම ඔබට ශක්තියක් ඇති වෙනවා ධර්මයේ යෙදෙන්න. සුවපත් වීම නිවීම සැනසීම කියන ඒවා දැනෙන පෙනෙන ගානට එනවා. එන්නේ ගානට. හොඳයි දැන් ඉතින් ත්‍රිවිද්‍යාව කිව්වා මතක් වුණු බුදු ගුණේ මොකද්ද? ඔබේ සිතට ආවා වූ බුදු ගුණය මොකද්ද ත්‍රිවිද්‍යාව කිව්වම? සෝභාගවායිතිපි විඤ්ඤාචරණ සම්පන්නෝ විඤ්ඤාචරණ සම්පන්නෝ වත සෝභාගවා. දැන් ඇහුව නේද විද්‍යා? ඇයි දැන් විද්‍යා කියන ගුණය ඔබ සිහි කරන්න පුළුවන් ද? ගුණ දෙකක්, විද්‍යා ගුණ සහ චරණ ගුණ. දැන් ඉතින් මේ සූත්‍ර දේශනාවට අදාළ නුනත් දැන් චරණ විද්‍යා හා චරණ යුගලයක් වශයෙන් දැන් මතක් කරේ. දැන් මතක් කරන්න චරණ ධර්ම කියන්නේ මොනවද? මට පුළුවන් ද චරණ ධර්ම 15 මතක් කරන්න?
මේ බණහන ඔබට පුළුවන්ද? බුදු ගුණෙහි සිත පිහිටවා සැනසෙන කෙනෙක්ද ඔබ? එහෙනම් විද්‍යා ගුණ හා චරණ ගුණ කියන මේ යුගලය අනන්ත බුදු ගුණයක්, අප්‍රමාණ බුදු ගුණයක්, සැනසෙන ගුණයක් නිසා ඔබ සිහි කරනවද? නැත්තම් නිකන් විද්‍යාචරණ සම්පන්නෝ කියලා එහි තේරුමක් දන්නේ නැති ගානට වැටෙනවද? බුදුරජාණන් වහන්සේ කෙරෙහි පහදින්නේ පින්වතුනි අනන්ත ගුණ සිහි කරලා, අප්‍රමාණ ගුණ සිහි කරලා, ඒ උතුම් බුදු ගුණ සිහි කරනකොට ඔබ බුදුරජාණන් වහන්සේට හේතු සහිතව පහදිනවා, අර්ථයෙන් යුක්තව පහදිනවා. ඒ වගේම ඔබ ඒ බුදුරජාණන් වහන්සේ කෙරෙහි පහදින අවස්ථාවේ ශ්‍රද්ධාව, අමූලිකා ශ්‍රද්ධාව කියන ස්වභාවයෙන් මිදිලා කොහාටද ඔබ ගමන් කරන්නේ? ආකාරවතී ශ්‍රද්ධාව කියන ප්‍රතිඵල උපද්දවන ශ්‍රද්ධාවට එනවා. අපි එන්න ඕන ප්‍රතිඵල උපද්දවන ශ්‍රද්ධාවට, මිසක අමූලිකා ශ්‍රද්ධාව හිටියොත් ඔය සංසාරේ යයි. නැත්තම් ඔබ ඉතිපිසෝ භගවා රහං සම්මා සම්බුද්ධෝ කියන කොයි වෙලාවටද? බයක් වෙච්ච වෙලාවට. ඒ වෙලාවට පමණ සිහි කරන්න බුදු ගුණ සිහි වෙන අය ඉන්න. හොඳයි, ඒකත් හොඳයි. ඒ වෙලාවට පමණ සිහි කර එක හොඳයි. හැබැයි තව ටිකක් ඉදිරියට යන්න එපා නේද? අපි ඉදිරියට යන්න ඕන. එතකොට ඊට වඩා සිහි කරන්න ඕන. ඔබ දැන් පොඩි බබාලා නෙවෙයි, ලොකු බබාලත් අර පොඩි බබාලා වගේ තත්ත්වෙම බුදු ගුණ සිහි කරොත් අපි දන්නේ ඉතිපිසෝ ගාතාව පොඩි බබාලත් ඔය ටික කියනවා. හැබැයි දැන් අපි ලොකු බබාලා වෙලත් අපට ඉතිපිසෝ ගාතාවේ වචන විතරයි පුළුවන්, අර්ථ බෑ. අන්න ඒ තත්ත්වයේ ඉක්මවන්න අපි බණ අහන්න ඕන. ඒ තත්ත්වයේ ඉක්මවන්න අපේ සිත පරීක්ෂා කරලා බලන්න. දැන් විද්‍යාචරණ සම්පන්න ගුණය සිහි කරලා අර්ථ දක්වන්න පුළුවන්ද? ඔන්න පුළුවන් කියලා හිතෙනවා. මම දැන් වෙනම ඇහුවොත් හරි වැඩි වෙන්නේ නේද? ඔව්, දැන් බය වෙනවා. දැන් මේක මගෙන් ඇහුවොත් කොහොමද මම කියන්නේ? ඇයි බය වෙන්න එපා. පින්වතුනි, ඔබට බුදුරජාන් වහන්සේ දේශනා කරන බයංවා, චම්බිතත්තංවා, ලෝමහංසෝවා, බයක් වුණොත්, ඇති ගැනීමක් වුණොත්, ලොමු දැහැ ගැනීමක් වුණොත් කවුද සිහි කරන්න කියන්නේ? ඉතිපිසෝ භගවා රහං. එහෙම සිහි කරන. දැන් ඉතින් බුදු ගුණ සිහි කරන හන්ද බය වෙන්න එපා. දැන් විද්‍යාචරණ සම්පන්න ගුණයනේ සිහි කරේ. ඒ නිසා කීයටවත් ඔය ඇත්තෝ බය වෙන්න එපා. දන්නේ නැති වුණත් බය වෙන්න එපා. අහන්නේ නැහැ නේ මම. තමන්ගේ හිතින් අහලා පොඩ්ඩක් හිතන්න, මම මදි, ධර්මයේ යෙදෙනවා මම මදි, මම මේව සිහි කරන්න පුරුදු වෙලා දක්ෂයෙක් වෙන්න ඕන කියන අදිෂ්ඨානය ගත්තොත් මගේ බලාපොරොත්තුව ඒකයි. ඔබ ඒ තැනට එනවනම් ගතානුගතිකව බණ අහන්නෙක් නොවේයි, මම අර්ථාන්විතව බණ අහන්නෙක් කියලා අදිෂ්ඨානය ඔය හිතට දැන් ඇතුල් කරන්න. ඔය හිතටම ඇතුල් කරන්න. හරියට බණ අහනවා, හරියට යමක් හොයනවා. හොඳයි, අපි සිහි කරමු. දැන් අර යුගලයක් සිහි කරපු හන්ද මේ සූත්‍රයට අදාළ නැහැ, චරණ ධර්ම 15. ඒ වුණත් ඉතින් දැන් කිව්වම දන්න අයත් ඇති, නොදන්න අයත් ඇතිනේ නේද? මොකටද උතන නොදන්න කමක් තියලා යන්නේ නේද? කියන්න බලන්න. එහෙනම් නොදන්න අයට දැන ගැනීම පිණිස කරුණාවෙන් කියන්න. චරණ ධර්ම 15. ප්‍රාතිමෝක්ෂ සංවර සීලය, ඉන්ද්‍රිය සංවර සීලය, පමන දැන වැළඳීම, නිදි වැරීම, ශ්‍රද්ධාව, හිරි ඔත්තප්ප, වීරය, බහුසුත භාවය, සතිය, ප්‍රඥාව, ප්‍රථම ධාන, ဒုတိ ධාන, තෘතීය ධාන, චතුර්ථ ධානයයි චරණ ධර්ම 15ක්. මොකද්ද මේ චරණ ධර්ම කියන්නේ? නිවනට යන්න ඕන නම් මේ ධර්මතාවලින් යනවා මිසක් කකුල් දෙකෙන් යන්න බෑ. වාහනයකින් යන්නත් බෑ. චරණ කියන්නේ හරියට මිනිස්සෙකුට යම් තැනකට යන්න උවමනා වෙන පාදක හා සමානයි නිවනට යන්න අවශ්‍ය ධර්මතා. ඒවට තමයි චරණ ධර්ම කියන්නේ. මිනිස්සෙකුට නම් කකුල් දෙක හා සමානයි යම් තැනකට යන්න ඕන නම්. පක්ෂියෙකුට නම් පියාපත් දෙක හා සමානයි චරණ ධර්ම. ඔන්න දැන් චරණ ධර්ම 15 මතක තියාගන්න.
හැබැයි හෙට දිනේ අමතක කරන්න එපා. අද ඉඳලා මේ චරණ ධර්ම හිතට ගන්න. ඔබ එතන ඉඳලා හැදෙනවා. මේ අනන්ත බුදු ගුණ සිහි කරන හිත සුවපත් වෙනවා විතරක් නෙවෙයි. ඔබේ ධර්ම ඥානය වැඩි දියුණු භාවයටපත් වෙනවා. මහා ශක්තියක් ඇති වෙනවා මේ ගුණ සිහිය මේ හිතේ තියෙනකොට. මහා ශක්තියක් තියෙනවා. අන්නේ කෙනෙක් වෙන්න ඕන. දැන් හරි චරණ ධර්ම 15 වේගයෙන් කියන්න වෙනවා. මේ පැහැදිලි කර ඉන්න වෙලාවක් නෑ වැඩි. දැන් අපි යන්න ඕන අපිට තියෙන විද්‍යා කොටස මෙතන. දැන් ඒ විද්‍යා චරණ කියන ගුණේ විද්‍යා 8ක් දේශනා කරනවා. එතන මොන විද්‍යාව තියෙන්නේ? අෂ්ට විද්‍යා. දැන් අපි මේ සූත්‍රයේ මාතෘකාව විද්‍යා 3යි ත්‍රිවිද්‍යා. ත්‍රිවිද්‍යා කියන මේ ත්‍රිවිද්‍යාව සඳහන් කරන ත්‍රිවිද්‍යාව පින්වතුනි තමයි ඊ타ත්ම අනිත් ඥාන වලට ප්‍රධානම ඥාන තුන තමයි මේක. ඒ නිසා තමයි මේ ත්‍රිවිද්‍යාව මූලික කරන්නේ. අනිත් සියලුම ඥාන වලට මේව තියෙන්න ඕනේ. මේ ඥාන තුන මූලිකවයි තියෙන්නේ. මේ ඥාන තුන නැතුව බෑ. ඒ නිසා අපි දැන් අෂ්ට විද්‍යා සිහි කරලා බලමු. මතක දත්ත කියන්නේ විද්‍යාචරණ සම්පන්නෝ තරණ ධර්මතා අපි 15ක් සිහි කරා. දැන් විද්‍යා ගුණ ඥාන 8 සිහි කරන්න පුරුදු වෙන්න බුදුරජාණන් වහන්සේගේ. ඔව් දැන් මට පුළුවන් මගේ හිතේ නෑ මං දන්නේ නෑ. දැන් තමයි මතක් වෙන්නේ. එහෙම එකක් අහලා තිබුණා. ඔය වගේ ප්‍රශ්න කොච්චර අපේ හිතේ දැන් ඇති වෙනවද හැම දිනාගෙම නේද? හොඳයි. විදර්ශනා ඥාන, මනෝම එර්ධි ඥාන, එර්ධි විද ඥාන, දිබ්බ චක්කු ඥාන, දිබ්බ සෝත ඥාන, පරචිත්ත විඥාන ඥාන, పూర్වේ නිවාසානුස්මෘති ඥාන, ආශ්‍රවක්ෂය කර ඥානයයි විද්‍යා 8කින් භාග්‍යවතුන් වහන්සේ සමන්විත වනසේක. මේ දෙකේ වැදගත්කම ඇයි මේ යුගලයක් විදියට චරණ හා විද්‍යා එකතු කරේ? විමසන්න. විමර්ශනය කරන දහම බුදු දහම කියන්නේ. ඔහි අහගෙන ඉන්නෝ නෙවෙයි. ඇයි මේ විද්‍යා හා චරණ නැත්නම් ගුණ දෙකකට වෙන් කරන්නේ නැතුව ඒකාබද්ධ කරලා දේශනා කරේ? මෙන්න මේක උදාහරණයෙන් අපි පෙන්නන්නම්. යම් ගිරවෙක් ඉන්නෝ. කොහෙද? ගහක. ඈත කැලේ මී අඹ ගහක් තියෙනවා. මී අඹ ඉදිලා සුවඳවත් වෙනවා. මේ ගිර වගේ පියාපත් ශක්තිමත් නෑ පැටියෙ කොච්චර මී අඹ සුවඳ දැනුණත් මී අඹ ගහට ගිහලා මී අඹ කන්න යන්න බෑ. කවුරුවත් දුන්නොත් තමයි. ඒ වගේ නිවන් සුවය නිවන් සැපයට දැනෙනව හොඳයි කියලා යවෙන්නේ නෑ. යන්නේ නෑ. අපි නිවන් දකින්නේ නෑ. ඉන්නවා. ඇයි? මේ චරණ ධර්ම යන්න ඕනේව දිනු කරන්නේ නෑ. අපි නිවන ගැන හිතනවා හොඳයි කියනවා. මී අඹ හොඳයි යන්න දන්නේ නෑ. එතකොට අර පක්ෂියට පියාපත් ශක්තිමත් වුණා නම් මොකද කරන්නේ? පියාඹාගෙන අර සුවඳ ඔස්සේ යනවා. ගිහිලා මී අඹ ගහට වහනවා. ඔය තමයි යෑම තමයි චරණය. හැබැයි මී අඹ කන්න නම් හොට තියෙන්න ඕන. හොටේ හා සමානයි මේ විද්‍යා කොටස. එතාට තමයි මී අඹේ රස දන්නේ. නැත්තම් මී අඹ ගහට ගිහලා බලන් ඉන්න පුළුවන්. මී අඹ ගහේ හිටියත් වැඩක් නැහැ. නිවන් රසය නිවන් සුවය ලැබෙන්න නම් මේ විද්‍යා ධර්ම ප්‍රගුණ කරන්නට වෙනවාමයි. කාටද? ඔබ අප හැම දිනාටම. මොකටද? සසර කතරින් අත මිදෙන්න. ඔන්න ඔය දැන් අෂ්ට විද්‍යාවක් හා චරණ ධර්ම 15ක් කරේ. දැන් මේ සූත්‍රෙට පොඩ්ඩක් වැඩි විස්තරයක් ඔය කරේ. දැන් අපිට තියෙන්නේ ත්‍රිවිද්‍යාව. දැන් ඔය ඇත්තන්ගෙන් අහන්නේ ත්‍රිවිද්‍යාව කියන්නේ මොකක්ද කියලා. දැන් උන් 8ක් කිව්ව. දැන් ඔය 8 ඇතුලේ තමයි ත්‍රිවිද්‍යාව තියෙන්නේ. මතක් වෙනවද? දැන් 8න් 3ක් වෙන් කරගන්න බැරි ත්‍රිවිද්‍යාව මූලික ඥාන 3ක් ප්‍රධාන ඥාන 3ක්. මේ ඥාන 3 අනිත් ඥාන වලට සම්බන්ධ වෙනවා. එතකොට තමයි මේ ඥාන වල පිහිටන්නේ. ඒ නිසා ත්‍රිවිද්‍යාව මූලිකයි. බුදුන් වහන්සේ කියනවා භාග්‍යවතුන් වහන්සේ ත්‍රිවිද්‍යාව ඇත්තෙක් කියලා කියනවා නම් හොඳයි කියලා. ඒකේ පළවෙනි අවස්ථාව මොකද්ද පින්වතුනි? පොබ්බේ නිවාසානුස්සති ඥානය. දෙවෙනි ඥානය
දිව්‍ය චක්ෂුරභි ඥානය. තුන්වෙනි විද්‍යාව ආශ්‍රවක්ෂය කර ඥානය. හිතන්න දැන් ඔක නැවත හිතන්න ඕන භාවනාව. මොකද්ද? හිතන්න, සිහි කරන්න, උපාඩම් වෙන්න. పూర్වේ නිවාසානුස්මෘති ඥානය, දිව්‍ය චක්ෂුරභි ඥානය, ආශ්‍රවක්ෂය කර ඥානයයි. ඔය ඥාන තුන ප්‍රධානම ඥාන තුනක්. ප්‍රධානම ඥාන තුනක්. දැන් ඔන්න ඔය ඥාන තුන පිළිබඳ විස්තරයයි අපි පැහැදිලි කරන්න යන්නේ. මොකද්ද පුබ්බේ නිවාසානුස්සති ඥානය? දැන් මේක ටිකක් පාලියෙන් තියෙන්නේ. ඔක සිංහලට කරමු. පෙර විසූ කඳ පිළිවෙත. දැන් සිංහල තේරෙන්නේ පාලිද? පෙර විසූ කඳ පිළිවෙතද කියන එකද තේරෙන්නේ පුබ්බේ නිවාසානුස්සති කියන වචනේ. ඔව් හුඟක් වැඩ පාලි භාෂාවක් තේරෙන්නේ නැති ඔයයන්ට. ඔව් පෙර අපි හිටපු හැටි කොහොමද කියලා බලන ඥානය. පෙර අපි හිටපු හැටි බලන ඥානයට කියනවා පුබ්බේ නිවාසානුස්සති ඥානය. ඔබටත් බලන්න නැත්තම් කොහොම ඇද්ද? ඔය පුබ්බේ නිවාසානුස්සති ඥානය කොච්චර වැදගත් වෙනවද කියලා බලන්න. මුළු සංසාරේම ඔය ජාතක කතා විස්තරයේදී දේශනා කරන්නේ මේ නමින් මේ විදියට මේ ආකාරයට කටයුතු කරා කියලා කියන්නේ මොනවෙන්ද? පුබ්බේ නිවාසානුස්සති, පෙර හිටපු හැටි, පෙර කටයුතු කරපු හැටි. බුදුරජාණන් වහන්සේගේ උතුම් ඥානය පුබ්බේ නිවාසානුස්සති. පුබ්බේ නිවාසානුස්සති ඥානයට බුදුරජාණන් වහන්සේගේ ඥානය අති විශිෂ්ටයි. කිසිවෙකුට ඒ ඥානය පිහිටන්නේ නැත. ඒ අනන්ත ගුණයක්, අප්‍රමාණ ගුණයක්. එයි බුදුරජාණන් වහන්සේට පුළුවන් කෙලින්ම කල්ප ලක්ෂයක් අයින් කරලා කල්ප ලක්ෂයෙන් එහා පැත්ත බලන්න. කෙලින්ම කල්ප ලක්ෂයක් මෙහා පැත්ත බලන්නේ, ඊට එහා පැත්ත බලලා කියනවා. බුදුරජාණන් වහන්සේට ඕනෑම තැනක්, ඕනෑම භවයක් ඒ ක්ෂණයෙන් ඒ භවයට යන්න පුළුවන්. එහෙනම් අනිත් ඇත්තන්ට තියෙන වෙනස මොකද්ද? අනිත් ඇත්තන්ට යන්න ගියොත් ටිකක් අමාරුයි. චුති ප්‍රතිසන්දි වලට ගිහිල්ලා චුති ප්‍රතිසන්දි වලින් පස්සේ යා කවුද උනේ? එයාගේ චුතිය ප්‍රතිසන්දියට ගිහිල්ලා යා කවුද උනේ? ඉතින් ඔහම 1000ක් යනකොට කොහොම හිටියේද? එහෙම චුතිය ප්‍රතිසන්දිය බලමින් එකින් එක භවයේ දිගට ලක්ෂයක් බලන්න වෙනවා. බුදුරජාණන් වහන්සේට ලක්ෂයක් මෙහායින් බලන්න පුළුවන්, ලක්ෂයක් එහායින් බලන්න පුළුවන්, කල්ප ගානක් එහායින් උනත් බලන්න පුළුවන් විශිෂ්ට ඥානයක් තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පුබ්බේ නිවාසානුස්සති ඥානය කියලා කියන්නේ. මේ ඥානය අනිත් අයට කාටද පිහිටන්නේ? තවත් කාටද මේ ඥාන පිහිටන්නේ? දැන් ඔබ දැනගන්නවා පුබ්බේ නිවාසානුස්සති ඥානය විශිෂ්ටාකාරයෙන් බුදුරජාණන් වහන්සේට පිහිටනවා. තව කාටද පිහිටන්නේ? පින්වතුනි, පුබ්බේ නිවාසානුස්සති ඥානය පිහිටන 6 දෙනෙක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. කවුද ඒ 6 දෙනා? 6 දෙනෙකුට පුබ්බේ නිවාසානුස්සති ඥානය වඩන්න පුළුවන්, දියුණු කරන්න පුළුවන්. එහෙම ඉන්න අය ඉන්නවා. ඒකේ වෙනස්කම් තියෙනවා. කවුද 6 දෙනා? මම මේ 6 දෙනා දන්නවා නැත. ඔන්න නැවත හිත පරීක්ෂා කරන්න. චිත්තේ චිත්තානුපස්සී වෙන්න බලන්න, හිත මේ බණහමින් බලන්න, හිතට යොමු කරන්න. මා එහෙම දැනගෙන හිටියේ නැත. කමන්නේ. දැන් මොකද වෙන්නේ? අද මම මේ සම්බෝධි විහාරයේ ධර්ම දේශනාව තුලින් ත්‍රිවිද්‍යා, අෂ්ටවිද්‍යා, චරණ ධර්ම පාඩම් කරගන්නවා කියලාම හිතුවාමයි අදම ගිහිල්ලා පාඩම් කරනවා. කරන්න ඕනේද? ඔව්. ඒ විතරක් නෙවෙයි. දැන් පාඩම් කරලා ඉවර වෙලා මොකද කරන්නේ? මමත් ඒ ಗುಣ ලබා ගන්නවාමයි කියලා අදිෂ්ඨානයක් කරන ඔන්න ඔහොම බණහන්න. ඔන්න ඔහොම බණහන්න. මට දැන් විභාගයක් තියෙනවා. විභාගයට සූදානම් වෙනා කඩපාඩම් කරනෝනේ. ඒ වගේ මේක විභාගයක් තිබුණා නම් ඔය පාඩම් කරා. දැන් එමුකුත් විභාගයකුත් නැහැ නේද? ඔය ඉතින් අපි අහනවා කොල්ලම සංසාරේ තාමත් සංසාරේ යනවා. ඇයි? අහනවා, දේශනා කරනවා. හැබැයි අපි යන්නේ නෑ ඕන තැනට. ඔන්න වැරද්ද වුණා නේද? වැරද්ද. ඔව් අපි මේව සිහි කරන්න ඕනේ.
පුබ්බේ නිවාසානුස්සති ඥානය 6 දෙනෙකුට කරන්න පුළුවන්. සිහි කරන්න පුළුවන් කාටද? අන්‍ය තීර්ථකයෝ ඉන්නෝ පුබ්බේ නිවාසානුස්සති ඥානය වඩන්න පුළුවන්. බුදුරජාන් වහන්සේ ශ්‍රාවකයෝ ඇර අන්‍ය තීර්ථකයෝ ඉන්නවා පුබ්බේ නිවාසානුස්සති ඥානය වඩලා තියෙන. ඒ තමයි එක්කෙනෙක් අන්‍ය තීර්ථකයෝ ඉන්නවා පුබ්බේ. හැබැයි ඒ කර්මවාදී. මිත්‍යා දෘෂ්ටිකයෝ නෙවෙයි එච්චර. ඒ අය 4 වෙනි ධ්‍යානය දක්වා සිත දියුණු කරන්නත් ඕන. ඒ අයට නැත්තේ විදර්ශනා ඥානය විතරයි. විදර්ශනා ප්‍රඥාව නැති නිසා මේ අයගේ පුබ්බේ නිවාසානුස්සති ඥානය හරියට කොහොමද දන්නවද? කනා මැදිරි එළියෙන් යමක් හොයනවා වගේ තමයි හොයන්නේ. කියන්න පුළුවන්. කොච්චර කාලයක් කියන්න පුළුවන්ද? අන්‍ය තීර්ථකයන්ට උපරිම කියන්න පුළුවන් කල්ප 40,000යි. කල්ප 40යි. කල්ප 40යි පුළුවන් අන්‍ය තීර්ථකයෙකුට කියන්න. කල්ප 40ක් සෑහෙන ප්‍රමාණයක්. හැබැයි කනාමැදිරි එරියෙන් යමක් හොයනවා වගේ තමයි හොයලා කියන්නේ. ඊළඟට කවුද පුබ්බේ නිවාසාන? ඊළඟට වෙන කාටවත් පිටින්නේ නැහැ. බුද්ධ ශ්‍රාවකයන්ට ඊළඟට පිටින්නේ. අනිත් 5 දෙනාම බුදුරජාණන් වහන්සේ ප්‍රධාන කොටගත්ත 5 දෙනෙක් ඉන්නේ කවුද එතකොට? ප්‍රකෘති ශ්‍රාවක ප්‍රකෘති ශ්‍රාවකයන් වහන්සේලාට කල්ප 100ක් දක්වා පුබ්බේ නිවාසානුස්සතිය වැඩුවනම් බලන්න පුළුවන්. කල්ප 100ක්. පුබ්බේ නිවාසානුස්සති ඥානය වැඩුවනම් කල්ප 100ක් බලන්න පුළුවන්. කල්ප 100ක් බලන්න පුළුවන්. හැබැයි ප්‍රකෘති ශ්‍රාවකයා බලන්නේ පොල් තෙල් පහනක් දැල්ලාගෙන යමක් හොයනවා වගේ. මොන උදාහරණ වනේ වෙනස? පොල් තෙල් පහනක් අරගෙන බලාගෙන යනවා වගේ කල්ප 100ක් බලාගෙන යන්න පුළුවන්. පෙර තමන්ගේ එකක් බලන්න පුළුවන්, අනුන්ගේ ජීවිත සම්බන්ධයෙන් බලන්න පුළුවන්. ඊළඟට එනවා ඊළඟ ශ්‍රාවකයා වශයෙන් එන්නේ 80 මහා ශ්‍රාවකයන් වහන්සේලාගේ පුබ්බේ නිවාසානුස්සති ඥානය. 80 මහා ශ්‍රාවකයන් වහන්සේලාගේ පුබ්බේ නිවාසානුස්සතියේ ඥානය කල්ප ලක්ෂයක් බලන්න පුළුවන්. 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා තමාගේ ජීවිත පෙර කුසල් දහම් කරගෙන ආපු හැටි, පාරමිතා සම්පූර්ණ කරපු හැටි, බුදුරජාණන් වහන්සේලා මුණ ගැහුණු හැටි ඔය 80 මහා ශ්‍රාවකයන් වහන්සේලාගේ දේශනාවල ඉන්නේ ඒ පුබ්බේ නිවාසානුස්සති ඥානය. කොච්චරද? කල්ප ලක්ෂයක් බලන්න පුළුවන් 80 මහා ශ්‍රාවකයන් වහන්සේලාට. ඊළඟ පුබ්බේ නිවාසානුස්සති ඥානය වඩලා දියුණු කරලා බලන්න පුළුවන් කෙනා තමයි 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා අරන මේනේ කවුද ඊළඟට? අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා දෙනම ඊට ඉහළින් බලනවා. ඒ ඇත්තන්ට පුළුවන් ඒකා සංඛ්‍යකුත් කල්ප ලක්ෂයක්. තවත් මහා විශාල සංසාරේ ප්‍රමාණයක් බලන්න පුළුවන් කාටද? මේ අග්‍ර ශ්‍රාවක සරියුත් මුගලන් මහරහතන් වහන්සේලා දෙනමට. හැබැයි අර කල්ප ලක්ෂයක් බලන 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා බලන්නේ කොයි වගේ දන්නවද? ගිනිහුලක් පත්තු කරගෙන යමක් හොයනකොට බලන්නේ ගිනිහුලක් පත්තු කරගෙන කරවලේ යමක් හොයනවා හා සමානයි ඒ පුබ්බේ නිවාසානුස්සති ඥානය. ඊළඟට 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා ඒකාසංඛ්‍ය කල්ප ලක්ෂයක් මේ සංසාරයේ භවය බලබලා යනවා. ඒ බලන්නේ ඕසදී තාරකා කියලා විශේෂ හඳහා සමාන ආලෝකයකදී තාරකාවක් පහළ වෙනවා. අන්නේ තාරකා ආලෝකයෙන් බලනවා හා සමානයි අග්‍ර ශ්‍රාවකයන් දෙන්නමගේ බැලීම. සඳට කිට්ටුවෙන් යන ආලෝකයක් විහිදුවන තාරකාවක් කලකට පහළ වෙනවා. ඒ තාරකාව ඕසදී තාරකා කියලා නම් කරනවා. හැම කාලෙම එයා ඒ තාරකාව. ඊළඟට ඉන්නේ පුබ්බේ නිවාසානුස්සති ඥානය වඩන්න පුළුවන් ඇත්තෝ අතර පසේ බුදුරජාණන් වහන්සේ. පසේ බුදුරජාණන් වහන්සේ ඒ වගේ දෙගුණයක්. අර ඒකාසංඛ්‍ය කල්ප ලක්ෂය කියන එක දෙගුණෙන් වැඩි වෙනවා. එතකොට දෙයා සංඛ කල්ප ලක්ෂයක්. හැබැයි යන්න ඕන කොහෙමද? චුති ප්‍රතිසන්දි විදියට බල බලා
මෙහෙම යන්න ඕන සංසාරේ. හරි. ගවේෂණයක් කරන්න වෙනවා. එහෙම යනවා පසේ බුදුරජාන් වහන්සේ දයාසංඛ්‍ය කල්පලක්ෂයක් සංසාරේ බලන ඕනම කෙනෙකුගේ හරියට පුර 15ක දවසේ හඳපානේ හොඳට හඳ පායලා තියෙන හඳ තියෙන රාත්‍රියක බලබලා යමක් හොයනවා වගේ. හඳ තියෙන රාත්‍රිය බලන බැලිල්ලක් තමයි පසේ බුදුරජාන් වහන්සේට තියෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ මේ මහා අපරිමිත ඥානය අසීමිතයි. කල්ප කෝටි සිය ගණන් දහස් ගණන් බලන්න පුළුවන් ඥානය භාග්‍යවතුන් වහන්සේට තියෙනවා. සම්මා බුදුරජාණන් වහන්සේගේ පුබ්බේ නිවාසානුස්සති ඥානය හරියට මධ්‍යාහනේ හිරු එළිය හා සමානයි. මධ්‍යාහනේ හිරු එළිය යම්සේද හිරු එළිය ඕනෑම දෙයක් පැහැදිලිව පෙනෙනවා වගේ බුදුරජාණන් වහන්සේගේ පුබ්බේ නිවාසානුස්සති ඥානය හිරු මඩල වගේ මධ්‍යාහනේ. ඔන්න ආලෝකයේ තරම ඔන්න පෙනීමේ වේගය. ඔය විදියටයි ඔය 6 දෙනා අතරින් බුදුරජාණන් වහන්සේ ශ්‍රේෂ්ඨ විදියට පුබ්බේ නිවාසානුස්සති ඥානය. හැබැයි ඒ චුති ප්‍රතිසන්දි පිළිවෙලට බුදුරජාණන් වහන්සේට බලන්න ඕමනාවක් නෑ. ඔබගේ බලනවා නම් ඔබ කල්ප 100ක් එහා කවුද වෙලා හිටියේ මොන නමින්ද? දවසක් මේ පුබ්බේ නිවාසානුස්සති ඥානය පිළිබඳ ශ්‍රාවකයන් වහන්සේලා පොඩි සාකච්ඡාවක් යනවා. ඒ අයගේ දැනුමේ හැටියට මේ දැන් අපි සාකච්ඡා කරන්න වගේ පුබ්බේ නිවාසානුස්සති ඥානය මෙහෙමයි කියලා මේ බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවක භික්ෂුන් වහන්සේලා පොඩි සාකච්ඡාවක යෙදෙනවා. යෙදෙනකොට බුදුරජාන් වහන්සේට මේ ඥාන තියෙනවනේ. එතකොට දිබ්බ චක්කු ඥානයේ මේ සිද්ධිය දැක්කා. බුදුරජාන් වහන්සේ කිට්ටුව වැඩ හිටියා. දිබ්බ චක්කු ඥානයේ මේ පිරිස රැස් වෙලා කතා කරන හැටි දැක්කා. දිබ්බ සෝත ඥානයේ මේ කතාව ඇහුවා. අහලා බුදුරජාන් වහන්සේ වැඩියා. භික්ෂුන් වහන්සේ ඇහුවා කුමද්ද සාකච්ඡා කරේ? ස්වාමීනි අපි භාග්‍යවතුන් වහන්සේගේ පුබ්බේ නිවාසානුස්සති ඥානය පිළිබඳ ධර්ම කතාවකුයි ස්වාමීන් වහන්සේ අපි කරේ. ඔබ කැමතිද මේ පුබ්බේ නිවාසානුස්සති ඥානය බුදුරජාණන් වහන්සේගේ දැනගන්න? කියලා ශ්‍රාවකයන් ඇහුවා. ඒ වගේම ඔබත් කැමතිද ඒ දැනගන්න? ඔව් අපි කියනවා හරි කැමති. ඔව් මීට වඩා විස්තරයක් කියනවා. බුදුරජාණන් වහන්සේ එකපාරටම මේ පුබ්බේ නිවාසානුස්සති ඥානය පිළිබඳ විස්තරයක් කරනවා. කල්ප 91ක් ඈතට බුදුරජාණන් වහන්සේ එක සැනින් සිත යොමු කරා. මීට කල්ප 91කට ඉහත සිදුවීමක් දැන් දේශනා කරනවා. අර ශ්‍රාවකයෝ බුදුරජාණන් වහන්සේගේ නුවණ ගැන කොහොමද පහදින්නේ නැද්ද? කල්ප 91ක් එකපාරටම සෙනී කරලා දැන් දේශනා කරන කල්ප 91. කල්ප 91කට ඉහත පින්වත් භික්ෂූනි මේ ලෝකයේම ආලෝකමත් කරමින් කවුද? හිරු පෑවුවද නැහැ. සඳු පෑවුවද නැහැ. විපස්සී නම් බුදුරජාණන් වහන්සේ ලොව පහළ වුණා 91 කල්පයකට පෙරයි. ඒ විපස්සී බුදුරජාණන් වහන්සේගේ අම්මා තාත්තා අග්‍ර ශ්‍රාවකයෝ ආයු කාලය 80000ක් ඒ කාලේ ආයුෂ වර්ෂ 80000ක් විපස්සී සම්මා සම්බුදුරජාණන් වහන්සේ කල්ප 91කට එහා පැත්තේ යුගයට ගියාම පින්වතුනි ආයුෂ ඊළඟට බුදුරජාණන් වහන්සේ ඊළඟට දේශනා කරනවා එතන ඉඳලා කල්ප 60ක්ම බුදුවරු ලෝකේ නෑ අන්ධකාරේ බුද්ධාලෝකයක් නෑ සම්බුද්ධාලෝකයක් නෑ අන්ධකාරේ තිබෙනවා ධර්මය නැතුව අන්ධකාරේ තියෙනවා කල්ප 60ක් හිතන්න බුදුවරුන්ගේ පහළවීම කොච්චර දුර්ලභද කියලා. කොච්චර දුර්ලභද බුදුරජාන් වහන්සේ කල්ප 60ක් නෑ බුදුවරු විපස්සී බුදුරජාන් වහන්සේගෙන් පාරේ. ඊට පස්සේ 31 වෙනි කල්පයේදී තමයි 91 ඉඳලා 31 දී තමයි ඊළඟ විපස්සී සිකී බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ. ඔන්න කාලය. සිකී බුදුරජාණන් වහන්සේගේ අම්මා තාත්තා ශ්‍රාවකයෝ ආයු කාලය 70000යි. තවත් විස්තර කරගෙන ඊළඟට ඒ යුගයේම ළඟ බුදුරජාන් වහන්සේලා පහළ වෙන යුගයක් එනවා. ඒ ටිකේදී ඒ 30 කල්පයේ ඇතුළත බුදුරජාන් වහන්සේලා 6 නමක් පහළ වෙනවා.
හොඳ වාසනාවන්ත කාලයක්. ඒ කාලේ තමයි ඔබ අප ජීවත් වෙන්නේ. මේ මහා බද්ද කල්පය ආයිතු වෙන්නේ ඒ කාලයට ඇතුල් වෙලා. ඒ ආසන්නය තමයි මේ පවතින්නේ. එතකොට ඊළඟට විපස්සී බුදුරජාන් වහන්සේ, සිකී බුදුරජාන් වහන්සේ, ඊළඟට වෙස්සබු බුදුරජාන් වහන්සේ පහළ වුණා ආයුෂ 70000යි. ඒ විස්තරත් ඔක්කොම ශ්‍රාවකයන්ගේ ප්‍රමාණය කියන බණ පුබ්බේ නිවාසානුස්සති ඥානෙ කොච්චර දේශනාවක් කරනවද කියලා. ඊළඟට ඒ සත්බුදුරජාන් වහන්සේලාගෙන් තුන් බුදුරජාන් වහන්සේලා දේශනා කරා. ඊට පස්සේ විපස්සිකී වෙස්සබු කකුසඳ කෝණාගම කාශ්‍යප ගෞතම බුදුරජාන් වහන්සේලාගේ විස්තරය ඊළඟට කියන. කකුසඳ බුදුරජාන් වහන්සේ පහළ වෙනකොට ආයුෂ කෙලින්ම 20ක් අඩු වුණා. 40000 තමයි කකුසඳ බුදුරජාන් වහන්සේ පහළ වෙන්නේ. ඒ විස්තරේ කියනවා. ඊළඟට කෝණාගම බුදුරජාන් වහන්සේ පහළ වෙනවා. තව 10ක් අඩු වෙනවා 30000යි. කාශ්‍යප බුදුරජාන් වහන්සේ පහළ වෙනවා 20000යි. ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ පහළ වෙනවා අවුරුදු 20000 ගානකින් 19000 ගානක්ම අඩු වෙලා අවුරුදු 100ක් හෝ 100ට ආසන්න ගානකට ආයුෂ බැහැපු කාලේ තමයි ගෞතම බුදුරජාණන් වහන්සේ පහළ වුණෙත් ඔබ අප හැම දෙනාමත් පහළ වුණේ. ඔන්න බුදුරජාණන් වහන්සේගේ පුබ්බේ නිවාසානුස්සති ඥානය. එතකොට මේ පුබ්බේ නිවාසානුස්සති ඥානයේ ත්‍රිවිද්‍යාවන්ගෙන් දැන් දේශනා කරා. හැබැයි පින්වතුනි මේ දේශනාව හරි සූත්‍ර දේශනාවක් පොඩි. හැබැයි මේ ඥාන විශේෂ පිළිබඳ දේශනාව හරි ගැඹුරුයි. ඉතින් දැන් මට දේශනා කරන්න වෙන්නේ තව පැයක් දෙකක් යනවා නම් තමයි අනිත් දේශනාව ওই විදිහට කරන්න වෙන්නේ. නැත්තම් ඉතින් උඩින් පල්ලෙන් තමයි කියන්න වෙන්නේ. ඒ නිසා උඩින් පල්ලෙන් කියනට හොඳයි. දිබ්බ චක්කු ඥානය හරි ලස්සනයි. මේ ටීවී එක දැනට වර්තමානයේ උදාහරණයක්. මේ ළඟ ඉන්න අපි දැන් දකින්න ලෝකයේම ඒක මේ දිබ්බ චක්කු ඥානයට හොඳ උදාහරණයක්. මේ භෞතික වශයෙන් අපට ඕන තැනක් බලන්න බෑ. හැබැයි යම් තැනක් විද්‍යාව අනුව දෙනවා. ඒ වගේම මේ බෞද්ධයා නාලිකාව විසින් දිබ්බ චක්කු ඥානයත් දිබ්බ සෝත ඥානයට සමාන දෙකක් කරනවා. ගුවන් විදුලියෙන් විකාශනය වෙනවා. මේ දකින් ඈත ඉන්න අය අහනවා. ඈත ඉන්න අය බලනවා. මෙන්න මේ හා සමාන ඥානයක් තමයි දිබ්බ චක්කු ඥාන කියලා කියන්නේ. ඒ නිසා ඒක ගොඩාක් විස්තර කරගෙන යන්න තියෙනවා. නමුත් මේ දේශනා කාලය හරියටම දැන් ඉක්මවා ගිහිලා තියෙනවා. ඒ නිසා ධර්මයේ කොච්චර රසවත් වුණත් අහන්න ඔබ කැමති වුණත් දේශනා කරන්න මා කැමති වුණත් මේ සූත්‍ර දේශනාව පොඩි හරි සූත්‍ර දේශනාවක් වුණත් පින්වතුනි දිබ්බ පරචිත්ත పూర్වේ නිවාසානුස්සති ඥානයයි මම කෙටි වශයෙන් දිබ්බ චක්කු දිබ්බ ආශ්‍රව ශ්‍රේය කර ඥානයයි කියන අවස්ථා තුන මතක් කරලා දීම පමණක් කරනවා. ඒ තමයි ත්‍රිවිද්‍යා. ඉතින් ඉන් එහාට පැහැදිලි කරන්න අපට අවස්ථාව නැති නිසා අපි පුබ්බේ නිවාසානුස්සති ඥානය ගැඹුරින්ම ඉගෙන ගත්තා. අපි යථා කාලයක දිබ්බ චක්කු ඥානයත් ඒ වගේම ආශ්‍රවක්ෂය කර ඥානීය පිළිබඳවත් නැවත දේශනාවකදී සංසාරේ හරි හමු වෙමු කියන ප්‍රාර්ථනාවෙන් ඔබ හැමතෙම නිර්වාණ සාන්තියට යන්න අෂ්ට විද්‍යා වැඩේවා, ත්‍රිවිද්‍යා ධර්ම වැඩේවා, ශරණ ධර්ම ලැබේවා කියලා අවසන් කරනවා. ආකාශට්ටා ච බුම්මට්ටා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු සම්මා සම්බුද්ධ ශාසනං. ආකාශට්ටා ච බුම්මට්ටා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු සම්මා සම්බුද්ධ දේශනා. ආකාශට්ටා ච බුම්මට්ටා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු සම්මා සම්බුද්ධ ශාවකා. අද දවසේදී ධර්මානුශාසනාව පැවැත් වූ හේයන්තොඩුව දේවමිත්‍ර පෙදෙස ශ්‍රී ඥානතිලක භාවනා මධ්‍යස්ථානාධිපති කම්මඨානාචාර්ය පූජ්‍යපාද පාතේගම ඥානතිලක ස්වාමීන් වහන්සේට අපි අපේ নমස්කාර පූර්වක කෘතවේදීත්වයේ පිරිනමා සිටිනවා. අද දවසේදී මේ ධර්ම දේශනාව සඳහා Tamanගේ බතිබර දායකත්වයේ ලබාගත් පින්වතුන්ට අපි දැන් ආරාධනය කර සිටිනවා උන්වහන්සේට පිරිකර පූජා කරන්න. අද දවසේදී මේ ධර්ම දේශනාව සඳහා Tamanගේ දායකත්වයේ ලබාගත්තේ
හෙන්රියාටා ජයසූරිය සහ චන්දසිරි ජයසූරිය දෙපළගේ දූ දරුවන් වන ඕස්ට්‍රේලියාවේ පදිංචි සනත් දීපිකා ප්‍රදීප් බුද්ධිකද ඒ වගේම එංගලන්තයේ පදිංචි කමල් සහ බෑනා වන ප්‍රියන්තද ඒ වගේම මිහිරි රුචිරා රනිලා පවිත්‍රා යන ලේලී වරුන් සමග මුණුබුරු මිනිබිරියන්ගේද සහයෝගය ඇතිව ඒ වගේම සහෝදර සහෝදරියන්ගේද සහයෝගය ඇතිව තමයි අද දවසේදී මේ ධර්ම දේශනාව සඳහා Tamanගේ දායකත්වය ලබා ගත්තේ. මීට වසර 2කට ප්‍රථම මියගිය හෙන්රියාටා ජයසූරිය මැතිණියටත් වසර 23කට ප්‍රථම මියගිය චන්දසිරි ජයසූරිය පියාණන්ටත් එම දෙපළගේ දෙමව්පියන්ටත් මියගිය සියලුම ඥාතීන්ට සහ හිතවතුන්ටත් මේ පින් අනුමෝදන් වේවායි කියා ප්‍රාර්ථනාවෙන් තමයි අද දවසේදී මේ ධර්ම දේශනාව සඳහා Tamanගේ දායකත්වය මේ සියලු දෙනාම ලබාගෙන තිබෙන්නේ. ඉතින් අපිත් මේ වෙලාවේ ප්‍රාර්ථනා කරනවා සියලු දෙනාටම මේ පින් අනුමෝදන් වෙන්නට කියලා. ඒ වගේම මේ වෙලාවේ බෞද්ධ රූපවාහිනියෙන් බෞද්ධ ගුවන්විදුලියෙන් මේ ධර්ම දේශනා ශ්‍රවණය කරන ඔබ සියලු දෙනාගේත් ඒ මිය පරලොව ගිය සියලු දෙනාටම මේ පින් අත් වේවායි කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපි මේ වෙලාවේ අද දවසේ ධර්මානුශාසනාව පැවැත් වූ හේයන්තඩුව දේවමිත්‍ර පෙදෙස ශ්‍රී ඥානතිලක භාවනා මධ්‍යස්ථානාධිපති කම්මඨානාචාර්ය පූජ්‍යපාද පාතේගම ඥානතිලක ස්වාමින්ද්‍රයන් වහන්සේටත් මේ පින් හේතු කොටගෙන උන්වහන්සේට තව තවත් ශාසනය වෙනුවෙන් ධර්ම යාත්‍රාවේ හැසිරෙන්න තවත් බොහෝ දෙනාගේ හිත් මේ ධර්මයේ තුලින් සුවපත් කරන්න හැකියාව ලැබෙන්නට කියලා අපි සියලු දෙනාම සාදුකාරයක් පවත්වා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම අද දවසේදී මේ ස්ථානයට ධර්මදේශනාව ශ්‍රවණය කිරීම සඳහා වැඩම කර සිටින ධර්මාගම අමිතා දසසිල් මෑණියන්ටත් අපි මේ පින් ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම උන්වහන්සේටත් අපි නිදුක් නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනා කරනවා. විශේෂයෙන්ම බෞද්ධ රූපවාහිනියෙන් විකාශය වන වැඩසටහන් තුළදී උන්වහන්සේගෙනුත් විශාල දායකත්වයක් මේ ධර්මය ප්‍රචාරය කිරීමේ කටයුත්තේදී ලැබෙනවා. ඉතින් අපි විශේෂයෙන් මතක් කරන්න ඕනේ ශ්‍රී සම්බෝධි විහාරස්ථානයේ මගින් මේ වස්සාන සමය තුළ සංවිධානය කර තිබෙන ඒ පින්කම් මාලාව යටතේ සෑම දිනයකම උදෑසන 9 සිට උදෑසන 10 දක්වා සූත්‍ර සජ්ජායනාව පැවැත්වෙනවා. ඉන් අනතුරුව ඒ සූත්‍රය ආශ්‍රයෙන් පැවැත්වෙන ධර්මානුශාසනාව සෑම දිනයකම පස්වරු 5 සිට පස්වරු 6 දක්වා බෞද්ධ රූපවාහිනියෙන් වගේම බෞද්ධ ගුවන්විදුලියෙන් නරඹන්න ශ්‍රවණය කරන්න ඔබට අවස්ථාව තිබෙනවා. එහෙමනම් අපි ධර්මානුශාසනාව නිමවටපත් කරමින් අපේ සජීවී විකාශයෙන් සමුගන්නටයි සූදානම් වෙන්නේ. සුඛිතා හොංචනන්තයෝ ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා හොංචනන්තයෝ මියගිය සියලු නෑයන් දකිමින් මාකල මීපින් අනුමෝදන්ව සතුටින් මිදෙත්වා සිව් අපායෙන් ලබා කම්පල නුවණක් සැනසෙත්වා අමා නිවනින්. ඒ ජයසූරිය පවුලේ ඒ පියාණන්ටත් මෑණියන්ටත් පින්දීම පිණිස ඒ මහරගම දඹහේනේ පදිංචිව සිට ඒ ජයසූරිය මහත්මයා මහත්මිය ඇතුළු දරුවන් සියලු දෙනා මේ පින්කම කරා. ඔබට මේ පින් එකසේ ලැබේවා, ප්‍රාර්ථනා සියල්ල සැප ලැබේවා, උතුම් නිවනින්ම සැනසීමට හේතු වාසනා වේවා. ඒ වගේම ඔබ අප හැමදෙනාම රැස් කරගත්තා වූ කුසල ධර්මයෝ පානදුරේ ආර්ය ධම්ම ස්වාමීන්ද්‍රයන් වහන්සේටත් අනුමෝදන් වෙත්වා කියලා සාදු කියන්න. ඒ වගේම මේ අපි රැස් කරගත්තා වූ පින් ලෝකයක් සැනසූ පියදස්සේ හාමුදුරුවන් වහන්සේටත් අනුමෝදන් වෙත්වා කියලා සාදු කියන්න. ඒ වගේම මේ රැස් කරගත්තා වූ පින් මේ බෞද්ධ නාලිකාවේ සභාපති ඒ වගේම දරණාගම කුසල ධම්ම ස්වාමීන්ද්‍රයන් වහන්සේටත් මේ කටයුතු මැනවින් කරන්න සියලු සංවිධාන ශක්තිය බලය වැඩි වීම පිණිස හේතු වේවා, පතන බෝධියටපත් වීම පිණිස හේතු වේවා කියලා අපි සාදුකාරයක් දීලා පාගන්න. මේ සියලු කාර්ය මණ්ඩලයටත් ඔබ අප හැම දිනාටත් මේ පින් එකසේම ලැබේවා, උතුම් නිර්වාණ සාන්තියටමපත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.